समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्मुखधं धम्मत्सवन कालो अयं बदन्ता धम्मत्सवन कालो अयं बदन्ता धम्मत्सवन कालो अयं बदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से තිලෝගුරු අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පැහැදිලා අද දවසේ ධර්ම දේශනාමය දායකත්වයේ දරනවා ධර්ම දේශනාමය පින්කම සිද්ධ කරන්නට දායක වෙනවා හබරකඩ මහගෙදර පදිංචිව සිට මීට වසර 3කට ප්‍රථම දෙසැම්බර් 15 වෙනි දින පරලෝ සපත්වන්නට යෙදුණු බී.එල්. සීලවතී මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පවුලේ දූ දරුවන් විසින් චතුරාර්ය සත්‍ය වටිනාකම පැහැදිලි කරමින් ධර්ම දේශනාව සිද්ධ කරන ලෙස එයත් මතක් කරන්නට යෙදුණා. චතුරාර්ය සත්‍ය කියලා කිව්වම අපි නිතරම මේ වචනේ ශ්‍රවණය කරනවා. දුක්ඛාර්ය සත්‍ය, දුක්ඛ සමුදයාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර්ය සත්‍ය විදිහට අපි චතුරාර්ය සත්‍ය හඳුනා ගන්නවා. චතුරාර්ය සත්‍ය මේ විදිහට හතර ආකාරයකින් අපි හඳුනාගත්තට පස්සේ මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අපිට තියෙන්න ඕන සත්‍ය ඥානයක්. සත්‍ය ඥානය කියලා කිව්වේ මෙන්න මේකයි චතුරාර්ය සත්‍ය නුවණ. මින් පරිබාහිරව චතුරාර්ය සත්‍ය විදිහට යම් ධර්මතාවයක් තියෙන්ට බැරි බව සැකයකින් තොරව සාංකාවකින් තොරව තමන්ට අවංක ප්‍රත්‍යක්ෂ භාවයක් තියෙන්න ඕන. කොයිම මොහොතකවත් සැක උපදින්නේ නැති විදිහට. ඒකට අපි කියනවා චතුරාර්ය සත්‍ය පිළිබඳ සත්‍ය ඥානය. මෙන්න මේකයි චතුරාර්ය සත්‍ය කියලා තමන්ට නුවණක් වැටහෙනවා. ඊට පස්සේ කෘත්‍ය ඥානය. චතුරාර්ය සත්‍ය පිළිබඳ කෘත්‍ය ඥානය. දුක සමුදය නිරෝධය පිණිස මේ නුවණ වැඩිම පිණිස මෙන්න මේ කෘත්‍යය සිද්ධ කළ යුත්තේ. අන් කවර කෘත්‍යකින්වත් අන් කවර ආකාරයකින්වත් මේ අවබෝධය කරා යන්නට බෑ. මෙන්න මේකයි කෘත්‍ය කියලා කල යුත්ත පිළිබඳ අවබෝධයක් පහළ වෙනවා. කෘතඥාන කියලා කියනවා අපි. චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිස තවත් කල යුත්තක් නැත. සියල්ල කරලා අවසానයි කියන ඥානෙ නුවණ පහළ වෙනවා. කතං කරණීයන් නාපරං ඉත්තත්තාය. තවත් කල යුතු කිසිවක් නැත. සියල්ල සිද්ධ කරලා හමාරයි. මෙන්න මේ විදිහට
චතුරාර්ය සත්‍ය පිළිබඳ ත්‍රිපරිවට්ටයක් සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘත ඥාන වශයෙන් අවබෝධයට පත් වෙනවා. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඔය වචන පද මොකවත් නිවනට වමනා නැහැ නේද කියලා. ඔව්. සත්‍ය ඥානයේ බව දැනගෙන තියෙන්න ඕන නැහැ. ඒකට කියන නම සත්‍ය ඥානය කියලා දැනගෙන තියෙන්න ඕන නැහැ. නමුත් චතුරාර්ය සත්‍ය පිළිබඳව සත්‍ය වශයෙන්ම සැක හැර යාට නුවණ පහළ වෙනවා. ඒක සත්‍ය ඥානය කියලා නොදන්නව වෙන්න පුළුවන්. යා අනුගමනය කළ යුතු ප්‍රතිපදාව පිළිබඳ නුවණ පහළ වෙනවා. කලයුත්ත කරලා අවසానයි කියන නුවණ පහළ වෙනවා. නමුත් ඒක සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් වචන පද වශයෙන් නොදැනගෙන තියෙන්න පුළුවන්. රහතන් වහන්සේ නමක් වුණත් ධර්මදර බව ධර්මයේ කියවලා දැනගෙන වචන ඉගෙනගෙන ධර්මඥානය කෙනෙකුට තියෙන්න පුළුවන්. නමුත් අවබෝධ නොවිච්ච කෙනෙකුට පවා ධර්මයේ පිළිබඳ අසා දැනගත් නුවණක් තියෙන්න පුළුවන්කම තියෙනවා. අවබෝධයට පත්විච්ච කෙනෙකුට මේ වචන පද වශයෙන් මේක මේ විදිහයි කියන විග්‍රහයක් කරගන්නට බැරි වෙන්න පුළුවන්. නමුත් දර්ශනයේ පැත්තෙන් නුවණ පැත්තෙන් ධර්ම අභිසමය සිද්ධ වෙලා තියෙන්නට පුළුවන්කම තියෙනවා. චතුරාර්ය සත්‍ය පිළිබඳව අපි කතා කරනකොට අපිට මතකයට එන්නේ දුකමයි. බුදුන් වහන්සේ කතා කරලා තියෙන්නේ දුක ගැනමයි කියලා. බුදුන් වහන්සේ දුක ගැනම කතා කළා කියන එකයි අපිට දැනিলা තියෙන්නේ, තේරිලා තියෙන්නේ. නමුත් බැලුවොත් දුක ගැන කතා කරන්නේ බුදුරජාණන් වහන්සේ නෙවෙයි. දුක ගැන කතා කරන්නේ අවිද්‍යාසහගත ලෝකයා. දුකෙන් පෙළන්නේ අවිද්‍යාසහගත ලෝකයා. බුද්ධ ශාසනයේ දුක නැහැ. භාග්‍යතුන් වහන්සේට දුක්ඛ නිරෝධය මිසක දුක්ඛ සමුදයක් සිද්ධ වෙන්නේ නැහැ. දුක්ඛ සමුදය අවිද්‍යාසහගත ලෝකේ පවතින බවත්, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව එහෙම නැත්නම් නිරෝධයත් මාර්ග සත්‍යයත් ලෝකෙට අයිති නැති බවත්, එය අපිට නිරෝධයේ පිණිස කළ යුතු ප්‍රතිපදාවත් භාග්‍යතුන් වහන්සේ පෙන්වා වදාරන්නට යෙදුණා. එහෙනම් බුදුරජාණන් වහන්සේ ලෝකයා පෙළෙන දුක ගැන දැකලා අවිද්‍යාව තුරුළු කරගනිමින් දුකට සමුදය වෙන බව දැකලා දුකේ සමුදයට කොටු වෙන බව දැකලා දුක්ඛ නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත් පිණිස ධර්මයේ දේශනා කොට වදාරන්නට යෙදුණා. අවිද්‍යා සහගත ලෝක සත්‍යය නිරන්තරයෙන්ම දුකට භාජනය වෙනවා. අවිද්‍යාව දුරු විච්ච තැනක දුකට තියෙන හේතුව දුරු වෙලා තියෙන්නේ. අවිද්‍යාව කියන දෘෂ්ටි අන්ධකාරයේ තියෙනකම් දුක නැමැති දෘෂ්ටි කාන්තාරයට මැදි වෙනවා. අවිද්‍යාව නැමැති දෘෂ්ටි අන්ධකාරයේ දුරු වුණු මොහොතක දුක නැමැති දෘෂ්ටි කාන්තාරයෙන් මිදෙනවා. භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ පෙන්වන්නට යෙදුනේ අවිද්‍යාව දුරු කිරීම පිණිස. අවිද්‍යාව දුරු වෙනකොට දුක නැති කරන්න දෙයක් නැහැ. අවිද්‍යාවේ දෘෂ්ටියෙන් උපන් දුකේ නිරෝධයයි. නිරෝධය කියලා කියන්නේ නැතිවීම නෙවෙයි. දුකේ නොහට ගැනීම. සත්‍ය වශයෙන් දුක පවතින්නේ නැහැ. දුක්ඛ ආර්ය සත්‍ය අවබෝධ වෙනකොට තේරෙනවා, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය අවබෝධ වෙනකොට තේරෙනවා මේ දුක සමුදය කියලා කියන්නේ ඇත්තටම නිට්ටයව ස්ථිරව පවතින ධර්මයක් නොවේනේ. මේ සාපේක්ෂව
පුජ්‍යල ස්වභාවයේ මත රඳා පවතිමින් ගොඩ නැගෙන්නක්නේ. යථාර්ථයේ නිරෝධ මාර්ගයේනේ. දුක නැති තැනක නේද මේ දුක තියෙන බවට දෘෂ්ටිගත වෙලා සසර පැවැත්මක් නිර්මාණය වෙන්නේ කියන අවබෝධයටපත් වෙනවා. එහෙමනම් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කොහොම අපේ ඔළුවට එන්න ඕන දුක නැති කිරීමේ ප්‍රතිපදාව කියන වචනෙන් නෙවෙයි. දුකේ නොහට ගැනීමට තිබෙන්නා වූ මාර්ගයේ ප්‍රතිපදාව කියන නුවණ අපිට ලැබිලා තියෙන්නට උවමනයි. දුක ඇත්ත වෙන්න ඕනේ දුක නැති කරන්නට. දුක ඇත්ත වෙන්න ඕනේ දුක නැති කරන්නට. අවිද්‍යාවේ සමුදයෙන් තමයි මුළු සමස්ත පටිච්ච සමුප්පාදේම දුක්ඛ සමුදය පෙන්වා වදාරන්නේ. අවිද්‍යාවේ නිරෝධයෙන් තමයි අපිට දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව පෙන්වා වදාරන්නේ. ජාතිය සමුදය වුණොත් ජරා මරණ සමුදය වෙන බවයි බුද්ධ දේශනාව. ජාතිය නොහට ගත්තොත් ජරා මරණ නොහට ගන්නා බවයි බුද්ධ දේශනාව. නමුත් අපි අද උපන් සත්වයේගේ ජරා මරණය පිළිබඳ කතා කරනවා. උපන් සත්වයේගේ නැතිවීම මරණය විදිහට කතා කරනවා. ජාතියේ නැතිවීමයි අපි ජරා මරණය විදිහට කතා කරන්නේ. ජාති නිරෝධයක් විච්ච තැන ජරා මරණ නිරෝධය වෙන බවයි බුදුදහම තුල පෙන්වා වදාරන්නේ. නමුත් අපි සම්මතය තුල අද විවහාර භාෂාව තුල සමුදය නිරෝධය ඇතිවීම නැතිවීම විදිහට අරගෙන ජාතිය නැති වෙලා යම් දවසක ගිය වෙලාවේ තමයි ජරා මරණය ඇති වෙන්නේ කියලා අරන් තියන්නේ. ඉපදිච්ච කෙනා මැරෙනකොට තමයි මරණය සමුදය වෙන්නේ කියලා අපි අරගෙන තියෙනවා. නමුත් අපි පරමාර්ථ වශයෙන් බලනකොට ස්කන්ධයන්ගේ සමුදයක් වේද අපි තේරුම් ගන්න ඕනේ ජාති සමුදය. ස්කන්ධයන්ගේ නොහට ගැනීමක් වේද ඒ අපි තේරුම් ගන්න ඕනේ ජාතිය නොහට ගැනීම. දැන් ස්කන්ධ කියලා කියන්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අත්දැකීම. මේ අත්දැකීම ලබන තැන තමයි අපිට පුජ්‍යල හැඟීම එන්නේ. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ පහළවීම නැත්තම් අපිට පුජ්‍යල වශයෙන් හැඟීමක් දැනීමක් එන්නේ නැහැ. මම ජීවත් වෙනවා. මම ලෝකේ රූප දකින්නවා. මම ලෝකේ සද්ද අහනවා. මම ලෝකේ ගන්ධ විඳිනවා. මම ලෝකේ රසයන් විඳිනවා. මම ලෝකේ ස්පර්ශයන් විඳිනවා. මම දැනගන්නවා කියන හැඟීම පහළ වෙන්නේ රූපේ ඉපදීමත් සමග, වේදනාවේ ඉපදීමත් සමග, සංඥාවේ ඉපදීමත් සමග, සංඛාරේ ඉපදීමත් සමග, විඥානේ ඉපදීමත් සමග, ස්කන්ධ ධර්මයන්ගේ පහළවීමත් සමග. අපි එහෙමනම් මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ පිළිබඳ අවබෝධයටපත් වෙනවා නම් ඒ අවබෝධයට අපිට කියන්න පුළුවන් ලෝකයේ පිළිබඳ අවබෝධයටපත් වෙනවා. එහෙම නැත්නම් චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධයටපත් වෙනවා. රූපය කිව්වට පස්සේ අපි හිතාගෙන ඉන්නේ වේදනාවෙන් සංඥාවෙන් සංඛාරයෙන් විඥාණයෙන් තොරව රූපය මුණ ගැහෙන බව. රූපේ කොම අපිට ඔළුවට එන්නේ ගස් පිළිබඳ, ගල් පිළිබඳ, ඉර පිළිබඳ, හඳ පිළිබඳ, තාරකා පිළිබඳ, ඇලදොල ගංගා පිළිබඳ, මහා සමුද්‍ර පිළිබඳ, අම්මා තාත්තා දුව පුතා සතා සිව්පාවා පිළිබඳ ද්‍රව්‍ය වස්තු දේවල් පිළිබඳ අපේ ඔළුවට එන රූප කිව්වාම. නමුත් අපිට රූපය තනිව කතා කරන්නට බෑ. රූපේ ඒක හේතුකව කතා කරන්නට බෑ. රූපේ මුණ ගැහෙන්නට නම් වේදනා සංඥා සංකාර විඥාන ටිකේ ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න ඕන.
ඔබට රූපය මුණ ගැහෙන්න පුළුවන් පෙනීම හරහා. ඔබට රූපය මුණ ගැහෙන්න පුළුවන් ඇහිීම හරහා. ඔබට රූපය මුණ ගැහෙන්න පුළුවන් දැනීම හරහා. ඔබට රූපය මුණ ගැහෙන්න පුළුවන් දැනගැනීම හරහා. වර්ණ රූප, සද්ද රූප, ගන්ධ රූප, රස රූප, පොඩ්ඩබ්බ රූප, ධම්ම රූප විදිහට රූපය මුණ ගැහෙන්න පුළුවන්. වර්ණ රූපය මුණ ගැහෙන්නේ පෙනීමේ ක්‍රියාවලිය හරහාමයි. සද්ද රූපය මුණ ගැහෙන්නේ ඇහිීමේ ක්‍රියාවලිය හරහාමයි. ගන්ධ රූපය ඔබට මුණ ගැහෙන්නේ, රස රූප මුණ ගැහෙන්නේ, පොට්ටබ්බ රූප මුණ ගැහෙන්නේ දැනීමේ ක්‍රියාවලිය හරහා. ධම්ම රූප මුණ ගැහෙන්නේ දැනගැනීමේ ක්‍රියාවලිය හරහා. එහෙනම් පෙනීමෙන් තොර වර්ණ රූපයක් හෝ, ඇහිීමෙන් තොර සද්ද රූපයක් හෝ, දැනීමෙන් තොර ගන්ධ රූපයක්, රස රූපයක්, පොට්ටබ්බ රූපයක් හෝ, දැනගැනීමෙන් තොර ධම්ම රූපයක් මුණ ගැහෙන්න විදිහක් නැහැ. එනිසා අපිට තියෙන දේවල් විදිහට රූපේ අර්ථ දක්වන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ කොයිම මොහතක රූපේ තියෙන ධර්මයක් බවට දේශනා කොට වදාරන්නේ නැහැ. රූපය සමුදය ධර්මයක් බව දේශනා කොට වදාරනවා. රූපය නිරෝධ ධර්මයක් බව දේශනා කොට වදාරනවා. සමුදය කිව්වම නිතරම අපි දකින්න ඕන රූපය ඇති බවට හම්බ වෙනවා නම් ඒ දුකත් සමුදයත් ඒ අවිද්‍යාවට අයිති ධර්මයක්. රූපේ නොහට ගැනීම, නොහට ගන්නට තියෙන ප්‍රතිපදාව මුණ ගැහෙනවා නම් ඒක නිරෝධයත් මාර්ගයත්. ඒක ලෝකේ ඉක්මවන ප්‍රතිපදාව. එහෙමනම් රූපේ පමණක් නෙවෙයි, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන මේ සියලු ධර්මතාවයන් අපිට සමුදය ධර්ම විදිහට, නිරෝධ ධර්ම විදිහට විග්‍රහ කරනවා. සමුදය ධර්ම කිව්වම අපිට නිතරම තේරෙන්න ඕන ඒ කතා කරන්නේ අවිද්‍යාව පැත්ත. ලෝකයට මුණ ගැහෙන රූපේ පැත්ත. ඇති බවට මුණ ගැහෙන පැත්ත. සමුදය කියන්නේ ඇතිවීම. ඇතිවීමක් කොතන හරි තියෙනවා නම් ඇතිවිච්ච බවක් කතා කරනවා නම් ඒ අවිද්‍යාව තුලමයි. ඒ අවිද්‍යාව මූලික කරගෙනමයි. එතකොට නැති බවක්, නැතිවිච්ච බවක් කතා කරනවා නම්, නොමැති බවක් කතා කරනවා නම් ඒ ඇති බවට සාපේක්ෂව ගොඩනගපු අවිද්‍යා සහගත විතර්කයක්මයි. රූපේ නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත් කියලා කියන්නේ රූපේ නැති කිරීමත් නැති කිරීමේ ක්‍රමයක් නෙවෙයි. නිරෝධයත් නිරෝධගාමිනී පටිපදාවත් විදිහට පෙන්වා වදාරන්නේ රූපේ නොහට ගැනීමත් රූපේ නොහට ගැනීමට තියෙන ප්‍රතිපදාවත්. එහෙමනම් ඔන්න අපි තීරුම් ගන්න ඕන රූපංච පජානාති, රූප සමුදයංච පජානාති, රූප නිරෝධංච පජානාති, රූප නිරෝධගාමිනී පටිපදංච පජානාති. රූපය කියන්නේ කුමක්ද කියලා දැනගන්න ඕන. රූපය හට ගැනීම කුමක්ද කියලා දැනගන්න ඕන. රූපේ නොහට ගැනීම කුමක්ද කියලා දැනගන්න ඕන. රූප නොහට ගැනීමට තියෙන ප්‍රතිපදාව කුමක්ද කියලා දැනගන්න ඕන. ඒ දැන ගැනීම චතුරාර්ය සත්‍ය දැන ගැනීමයි. වේදනාවත්, සංඥාවත්, සංඛාරයත්, විඥානයත් හට ගැනීම පිළිබඳ, නොහට ගැනීම පිළිබඳ දැනගන්න ඕන. එහෙනම් මේ ස්කන්ධ ධර්මයන්ගේ හට ගැනීම, නොහට ගැනීම දැන ගැනීම චතුරාර්ය සත්‍ය දැන ගැනීමමයි. දුක්ඛාර්ය සත්‍යයේ දැන ගැනීමමයි. දුක්ඛ නිරෝධාර්ය සත්‍ය දැන ගැනීමමයි. එහෙනම් ඔන්න අපි නුවණ යොමු කරන්න ඕන රූපේ සමුදය ධර්මයක්. රූපේ සමුදය ධර්මයක් කියනකොටම රූපය මුණ ගැහෙන්නේ අවිද්‍යාවටමයි. රූපය සමුදය වෙන්නේ අවිද්‍යාවටමයි කියන නුවණ යෙදෙන්න ඕන. මොකද කොහේ කොතන කතා කරත් සමුදයක් ඇද්දේ සමුදය ලෝකයටයි. සමුදයක් ඇද්දේ සමුදය උපාදානස්කන්ධයටයි. සමුදයක් ඇද්දේ සමුදය
දුකටයිති. රූපයේ සමුදයක් ඇද්ද? වේදනාවේ සමුදයක් ඇද්ද? සංඥාවේ සමුදයක් ඇද්ද? සංකාරයේ සමුදයක් ඇද්ද? විඥානයේ සමුදයක් ඇද්ද? සමුදය නිකන් හටගන්නේ අවිද්‍යාව මූලික කරගෙනමයි සමුදය හටගන්නේ. ඔබ ජීවිතේ ලබන අත්දැකීම කෙනෙක් ලබන යමක් වෙලයි හම්බ වෙන්නේ. පෙනෙන්නේ මටය, ඇහෙන්නේ මටය, දැනෙන්නේ මටය, දැනගන්නේ මමය. මං වෙලා මගේ වෙලා. මේක සමුදේ පැත්ත. ඉරහඳ තාරකා ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර අම්මා තාත්තා දුව පුතා යාන වාහන හරක බානත් එක්ක කරන ගනුදෙනුව සමුදේ පැත්ත, ලෝකේ පැත්ත. ඒ අවිද්‍යාව මූලික කරගෙන හටගත් දැක්ම, ඒ දැක්මේ ආభాසය තමයි ලෝකේ පැවැත්මට අපිට ලැබිච්ච දැක්ම. ඒ දැක්මත් එක්කලා තමයි අපි කරන සෑම කටයුත්තක්ම ගනුදෙනුවක්ම දෘෂ්ටියක්ම මුල් බැහැගෙන සිද්ධ කරන්නේ. අපිට තේරෙන්නේ නැහැ ඒ වෙලාවට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ සමුදේ බව. එහෙම තේරුම් ගන්නට නුවණක් නැහැ. මේ අවිද්‍යාවේ පහළ වීම භව තේරුම් ගන්නට තරම් නුවණක් ඥානයක් නැහැ. ඒ නිසා ඒක ඇත්තම වෙනවා ඒ වෙලාවට. අහවලා මට මෙහෙම කළේය. අහවල් දේ මට මෙහෙම මුණ ගැසුනේය. අහවල් දේ මට නැති වුනේය. අහවල් දේ මට ලැබුණේය නොලැබුණේය. අසවල් දේ මෙසේය මෙසේ විය යුත්තේය කියන සියලු දෘෂ්ටීන්ගේ බසිමින් මුළු අටලෝ දහමටම අහු වෙනවා. දැන් අපි හිතනවා ලෝකේ ලාභ තියෙනවා, අලාභ තියෙනවා, නිന്ദා තියෙනවා, ප්‍රශංසා තියෙනවා, දුක සැප තියෙනවා, යසායස තියෙනවා, මේ විදිහට අපි හිතන් ඉන්නවා. නමුත් මේ සියල්ල සාපේක්ෂයි. කෙනෙකුගේ දුක කෙනෙකුගේ සැප, කෙනෙකුගේ ලාභය කෙනෙකුගේ අලාභය, කෙනෙකුගේ ආස තව කෙනෙකුගේ ආයස, කෙනෙකුගේ නිന്ദාව තව කෙනෙකුගේ ප්‍රශංසාව. ඒතර මේ අටලෝ දහම නිත්‍ය සදාතනික ධර්මයක් නෙවෙයි. සාපේක්ෂකව ඒ අවිද්‍යා සහගත නිගමනය තුල සමුදය වෙන්නක්. අටලෝ දහමට කම්පා නොවෙන්නට නම් අටලෝ දහම ඉක්මවන්නට ඕන. අටලෝ දහම ඉක්මවන්නට නම් ලෝකේ ඉක්මවන්නට ඕන. ලෝකේ ඉක්මවන්නට නම් පංච උපාදානස්කන්ධ ඉක්මවන්නට ඕන. පංච උපාදානස්කන්ධ ඉක්මවන්නට නම් චතුරාර්ය සත්‍ය අවබෝධයටපත් වෙන්නට ඕන. එහෙමනම් රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ අධ්‍යක්ීම කියලා කියන්නේ අමුතු යමක්, අමුතු වචනයක්, බරසාර දෙයක් නෙවෙයි. තමන් ගත කරන සෑම මොහොතකම, තමන් ගත කරන සෑම අත්දැකීමකම, තමන් ගත කරන සෑම නිමේෂයකම දැනීම් හැඟීම් පහළ වෙන සෑම මොහොතකම ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධය. රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ක්‍රියාකාරීත්වය වචනෙන් නොකියුවට පේනවා, දකිනවා, අහනවා, විඳිනවා කියන හැමතැනම ක්‍රියාත්මක ස්කන්ධ පරම්පරාව. අහවල් දේ මම දැක්කා, අහවල් දේ මට ඇහුණා, අහවල් දේ මම බැලුවා, අහවල් දේ මම වින්දා, අහවල් ස්පර්ශේ මම වින්දා, අහවල් සින්දුව මම ඇහුවා, අසවල් අත්දැකීම මම ලැබුවා කියන සෑම මොහොතකම අතුරු සිදුරු නැතිව අත්දැකීම ඇත්තේ කොතනද? අත්දැකීම ඇති තැන රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ මුල් බැස ගැනීම ක්‍රියාත්මකයි.
ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ මුල් බැස ගැනීම ඇත්තේ කොතනද? මම ලෝකයේ ජීවත් වෙන බව, මම ලෝකයේ අත්දැකීම ලබන බවට තියෙන දෘෂ්ටියේ ක්‍රියාත්මක වීම සිද්ධ වෙනවා. එහෙමනම් අපි තේරුම් ගත යුතුයි ඔබ ලබන සෑම මොහොතක්ම, ඔබ විඳින සෑම අත්දැකීමක්ම, පහළ වෙන සෑම නිමේෂයකම රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ගැටේට අහු වෙලා තියෙන්නේ. ඇස නැමැති මායයට අහු වෙලා, රූපේ නැමැති මායයට අහු වෙලා, චක්කු විඥාන නැමැති මායයට අහු වෙලා, කන නැමැති මායයට අහු වෙලා, සද්දය නැමැති මායයට අහු වෙලා, සෝත විඥානේ නැමැති මායයට අහු වෙලා, නාසය නැමැති මායයට අහු වෙලා, ගන්ධය නැමැති මායයට අහු වෙලා, ගාන විඥානේ නැමැති මායයට අහු වෙලා, දිව නැමැති මායයට අහු වෙලා, රසය නැමැති මායයට අහු වෙලා, දිව්‍යා විඥානේ නැමැති මායයට අහු වෙලා, කය නැමැති මායයට අහු වෙලා, පොට්ටබ්බේ නැමැති මායයට අහු වෙලා, කාය විඥානේ නැමැති මායයට අහු වෙලා, සිත නැමැති මායයට අහු වෙලා, ධම්ම නැමැති මායයට අහු වෙලා, මනෝ විඥානේ නැමැති මායයට අහු වෙලා. දැන් මේ සියලු ධර්ම මාර ධර්ම විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. නමුත් අපිට හිතුනේ මේ මාර ධර්ම ටික මමමයි, මගේමයි, මාරයාගේ නෙවෙයි කාගේද? මමමයි. එතකොට මාරයා කවුද? මමමයි මාරයා. මගේ කියාගත්ත තැන, මම කියාගත්ත තැන, මම රැකගන්ට, මාව බේරගන්ට හදන හැම තැනම ක්‍රියාත්මක මාරයා. ඇයි? මාව රැකගන්ට, මාව ඉහළට ගේන්ට, මාව බේරගන්ට මම වෙනුවෙන් ක්‍රියාත්මක වෙන හැම තැනම ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, මෝඩකම මහ ඉහළින් ක්‍රියාත්මකයි. මම වෙනුවෙන්, මගේ වෙනුවෙන් ක්‍රියාත්මක වන හැම මොහොතකම මතක තියාගන්නට බොහෝම භයානකයි. ප්‍රවේශයෙන් පරිහරණය කළ යුතුයි මාව. මම තරම් අපිට වටිනා තවත් කෙනෙක් නැති වුණාට ධර්මානුකූලව බැලුවම මම තරම්, මගේ දේ තරම් හතුරෙක්, මම තරම්, මගේ දේ තරම් විනයක් තවත් නැති තරම්. ඒ විනය නිසා, ඒ මහා හතුරා නිසා එළුව බවට පත්වෙමින්, කුකුල්ලෝ බවට පත්වෙමින්, හරක් බවට පත්වෙමින් අමුවේ බෙලි කැපිච්ච වාරවල ගණන සීමාවක් නැහැ. අසූචි වලවල් වල, අසූචි ගොඩන් වල පණුව වෙලා ඉපදිච්ච වාරවල සීමාවක් නැහැ. හතර අපාය අනන්ත දුක්ඛිත ස්වභාවයට වැටිච්ච වාරයන්ගේ සීමාවක් නැහැ. කවුරු නිසාද? මම නිසා. ගණන් කරන්නට පුළුවන් පුංචි ස්වල්ප ප්‍රමාණ වශයෙන් දිව්‍යතල, මනුස්සතල වැනි කාමාවචර තලවල සැප පහසක් විදිහට මාර්යා පෙන්වමින් වින්දනයක්, අනන්ත අප්‍රමාණව දුක්ඛිත ස්වභාවයට පත් කෙරෙව්වා මම නැමැති මාර්යා. නමුත් අදටත් මම නැමැති මාර අසූචි ගොඩ කරපින්නාගෙන අනවබෝධයෙන් නිසා පුදුම දිවිල්ලක්, පුදුම යාමක් යනවා මාව රැකගන්ට, මාව උස්සගන්ට මොකද්ද කරන්නේ? මාව වැජබව ගන්න මොනවද කරන්නේ? නොකරන දෙයක් නැහැ, නොකියන දෙයක් නැහැ,
පත් නොවන තැනක් නෑ පුදුම පහත් තත්ත්වවලටපත් වෙලා. එහෙනම් කල්පනා කරන්න චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ නොමැති කම තරම් චතුරාර්ය සත්‍ය පිළිබඳ නොදන්නා කම තරම් ඒ පිළිබඳ තියෙන අනුවණකම තරම් තමන්ට තියෙන තවත් අයහපතක් ලෝකේ නැහැ. චතුරාර්ය සත්‍ය දන්නා බව තරම් ලෝකයේ පිළිබඳ අවබෝධය තරම් තවත් වෙනත් වටිනාකමක් ඇත්තේ නැහැ. ඒ නිසා වටිනාකම් විදිහට පෙන්නන සියලු මාර ධර්මයන් කැප කරමින් ජීවිතය පවා කැප කරමින් අවබෝධ කළ යුතු අවබෝධ කළාට කිසිම පාඩුවක් නොමැති දෙයක් තමයි ධර්ම අවබෝධය. චතුරාර්ය සත්‍ය පිළිබඳ ලබන අවබෝධය. චතුරාර්ය සත්‍ය අවබෝධයට පත්වීම මහා මේරු පර්වතය තරම් දුක්ඛක්ඛන්දස්සේක සමුදේවෙන්ට තිබුණු මාර්ගයක් අවහිර කළා සම්පූර්ණයෙන් අතුගා දැමීමක් වෙනවා. බුද්ධ ශාසනයේ පෙන්වන්නේ සෝවාන් කෙනා නැති කරපු දුක අන්න ඊට සමානයි. සෝවාන් කෙනෙකුට නැති කරන්නට තියෙන දුක හරියට වැලියටයක් විතර ඇති එකට සාපේක්ෂව ගත්තොත්. එනිසා මේ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය ලබන්නට සම්මත වශයෙන් කරපින්න ගත්ත සියලු වටිනාකම් කැප කළාට කාර්යයක් නැහැ. රත්තරන්ද රිදීද මුතුමැණික්ද දීපලද යාන වාහනද මේ සියල්ල කැප කරලා අන්තිමට තමන්ගේ ජීවිතය කැප කරලා හරි කමන්නේ නැහැ. මේ ධර්ම අවබෝධය වටිනවා. යම් කෙනෙක් කියනවා නම් තමන්ව කොටයක් උඩ තියලා ලූණු ලියනවා වගේ ලියලා අවසන් කරනවා. අවසාන මොහොතේ ඔබට ධර්මාභිසමය සිද්ධ වෙනවා කියලා. ඒ ලූණු ලියන්නා වගේ ශරීරය ලියනකොට ලැබෙන වේදනාවක් නෙවෙයි. ධර්ම අවබෝධය නිසා දුකටපත් වෙන දුක්ඛ ජාලයෙන් දුක්ඛ දෘෂ්ටියෙන් මිදෙනවා කියන කාරණාව දිහා බැලුවම එනිසා මොනයන් හෝ කැපකිරීමක් සිද්ධ කොට අවබෝධයට පත්වෙන්ට වටින මේ තුන් ලෝක ධාතුවම ඉක්මවන්නට සමත් පරම ගාම්භීර සදාතනික සත්‍ය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය සත්‍ය ධර්මය අවිද්‍යා අන්ධකාරය නිසායි වැහිලා තියෙන්නේ. ඒ අවිද්‍යා අන්ධකාරය නිසා නිරෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ කරන්නට අවශ්‍ය කරන නුවණ පහළ වෙන්නේ නැහැ. දුකටත් සමුදයටත් નિરાයාසයෙන්ම කොටු වෙනවා. දුක සමුදය තුරුළු කරගනිමින් සංසාරිකව අතරමං වෙනවා. එහෙමනම් ඔබ තේරුම් ගත යුතුයි ජීවිතේ ලබන සියලුම අත්දැකීම් ටික අපිට ඇත්ත වෙලා ලැබෙන අවිද්‍යාව නිසා මුණ ගැහෙන දෘෂ්ටි ජාලයක්. සියලු දෘෂ්ටිගතයන්ගේ ඉක්මවීම පිණිස සියලු දෘෂ්ටීන්ගේ පහවීම පිණිස සියලු දුක්ඛයන්ගෙන් මිදීම පිණිස පවතින එකම මාර්ගයේ ප්‍රතිපදාව චතුරාර්ය සත්‍ය පිළිබඳව අවබෝධයටපත් වීම. ඔබ ජීවිතය ඇතුලේ බොහෝ අත්දැකීම් ලබනවා. ඒ අත්දැකීම් තමන් වෙලා ලැබෙන්නේ මම වෙලා ලැබෙන්නේ
මට පේනවා වෙලා, මට ඇහෙනවා වෙලා, මට දැනෙනවා වෙලා, මම දැනගන්නවා වෙලා. ඒ විතරක් එතනින් නැවතිලා නැහැ. මට පෙනෙන්නේ අසවල් අසවල්, ප්‍රිය දේ අප්‍රිය දේ, සුබ දේ අසුබ දේ, හොඳ දේ නරක දේ, ලස්සන කැත දේ වෙලා. මට ඇහෙන්නේ අසවල් මිහිරි දේ අමිහිරි දේ, රළු සුමට දේවල්. මට දැනෙන්නේ මිහිරි අමිහිරි රළු සුමට ගොරෝසු දේ විදිහට. තවත් අනුනිමිති වල බැසගෙන. ඒ බැසගත් දෘෂ්ටි සත්‍ය බවට පිළි අරගෙන, ඒ සත්‍ය තුල බැසගෙන ප්‍රිය දේ සමග ලන් වෙලා, සුබ දේ සමග ලන් වෙලා, සැප දේ සමග ලන් වෙලා, මිහිරි දේ සමග ලන් වෙලා, සුමුදු සුමට දේ සමග ලන් වෙලා, දුක්ඛ දේ ප්‍රතික්ෂේප කරලා, රළු දේ ගොරෝසු දේ ප්‍රතික්ෂේප කරලා, අමිහිරි දේ ප්‍රතික්ෂේප කරලා, දුර්ගන්ධ දේ ප්‍රතික්ෂේප කරලා, ඒ සියල්ල සමග ගැටෙමින්, මිහිරි සියල්ල සමග තෘෂ්ණාව පවත්වමින් වාසය කරනවා. නමුත් අපිට තේරුනේ නැහැ මේ රළු සුමට, මිහිරි අමහිරි, සුබ අසුබ, ප්‍රිය අප්‍රිය, කැමැති අකමැති සියල්ල සාපේක්ෂව ගොඩනැගුණු දෘෂ්ටි බව දැනුනේ නැහැ, තේරුනේ නැහැ, වැටහුනේ නැහැ. කෙනෙක් ලබන යම් අත්දැකීමක් බවට පත් වෙලා එය සදාතනික සත්‍ය කරගෙන දුක සමුදය තුරුළු කරගෙනයි පැවැත්ම පැවැත්වුවේ. අපි කල්පනා කරලා බැලුවොත් සම්මත විවහාරය තුල අපිට ජීවිත අතීතයක් තිබෙනවා, අපිට ජීවිත වර්තමානයක් තිබෙනවා, අපිට ජීවිත අනාගතයක් තිබෙනවා. ඒ අතීතයේ මම මෙසේ කටයුතු කළාය, මම මෙසේ අත්දැකීම් ලැබුවාය, මම මෙසේ වින්දනයම් භුක්ති වින්දේය, මං වර්තමානයේ මෙවැනි ක්‍රියාකාරකම් සිද්ධ කරන්නේය, මේ අත්දැකීම් ලබන්නේය, මං අනාගතයට මේ දේ මේ ආකාරයෙන් සිදු කර ගනු ලබන්නේය, අනාගතයේ මම මෙහෙම තත්වයකට පත්වෙන්නට මේ දේ කරලා අනාගතයේ මෙවැනි විදිහට පත්වෙන්නේ යන අතීත පිළිබඳ, වර්තමාන පිළිබඳ, අනාගත පිළිබඳ ගත්තා වූ සංඥාව මත පදනම් වෙලා එය සදාතනික සත්‍ය බවට පත් කර ගනිමින් අවිද්‍යාව තුලම ජීවත් වෙනවා. අවිද්‍යාව තුලම ස්කන්ධ පැවැත්ම පවත්වනවා. නමුත් එහි තිබෙන අවිද්‍යාව කුමක්ද කියා වැටහෙන්නේ නැහැ. එහි තිබෙන අවිද්‍යාව කුමක්ද කියා දැනෙන්නේ නැහැ, තේරෙන්නේ නැහැ. මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුම අපි සොයාගත යුතුයි. මේ දෘෂ්ටි ජාලයම ප්‍රහීන කරන මාර්ගය පිළිබඳ නුවණ පහළ කරගත යුතුයි. ඒ නුවණ පහළ නොවන තාක්කල් මොන දේ දැනගත්තත්, මොන දේ පිළිබඳ අවබෝධයටපත් වුණා කිවත් ඒ බොරුවක්මයි, ඒ දෘෂ්ටියක්මයි. ඔබ එසේනම් කල්පනා කොට බලන්න. අතීතයේ පිළිබඳ ඔබ කොපමණ කාරණාවන් ප්‍රකාශයට පත් කළත් මන් මෙසේ කළේය, මට මෙසේ වුණේය, මම මේ අත්දැකීම ලැබුවේය කියා. ඒ සියලු අත්දැකීම් ලැබුවේ, ඒ සියල්ල සිද්ධ කළේ ඔබ අතීතයේ කියලා ආවර්ජනය කළාට වර්තමානයේ විච්ච මොහොතක.
වර්තමාන මොහොතමයි අතීතයේ විදිහට අර්ථ දක්වගෙන තියෙන්නේ. මොකද අතීතයේ අත්දැකීම ලැබුවේ වර්තමානය මේ දැන් අත්දැකීම ලබනවා වගේම මොහොතක. එහෙමනම් ඔබට තේරෙන්නට උවමනයි ඔබ අතීතයේ විදිහට ආවර්ජනය කළාට අතීතයේ විදිහට අර්ථකථනයන් දුන්නට අතීතයේ විදිහට නිගමනවල බැසගත්තට ඒ වර්තමානික අත්දැකීමක් විදිහටයි ලබලා තියෙන්නේ. වර්තමානයේ තුලමයි ඒ අත්දැකීම සමුදේ වෙලා තියෙන්නේ. ඔබ අනාගතය පිළිබඳ කුමන දේ සිද්ධ කරන්නේද කියලා කිව්වට මෙසේ කරනවාය මෙසේ සිද්ධ කරනවාය කියලා දෘෂ්ටිගත වුණාට අතීත අනාගත අත්දැකීමත් වර්තමානයේ වෙලාමයි ලබන්නේ. අතීත හෝ වේවා අනාගත හෝ වේවා ලැබුවා කියන හෝ ලබන්නා කියන ලබනවා කියන මේ සියලු අත්දැකීම් වර්තමානයේ වෙලාමයි ලබන්නේ. එහෙනම් අපි වර්තමානයේ පිළිබඳ ගවේෂණය කළ යුතුයි. වර්තමානයේ පිළිබඳව අපි සෙවිය යුතුයි. වර්තමානයේ ලබන සෑම අත්දැකීමක්ම අපි භුක්ති විඳින්නේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහේ ක්‍රියාකාරීත්වයත් එක්කලා. වචන ටික පැත්තක තියුවොත් වර්තමානයේ ලබන සෑම අත්දැකීමක් තුළම ක්‍රියාත්මක ස්කන්ධ පංචකය. එහෙමනම් වර්තමානයේ ලබන අත්දැකීම මොනවාද? පෙනීමේ අත්දැකීම, ඇහිීමේ අත්දැකීම, දැනීමේ අත්දැකීම, දැනගැනීමේ අත්දැකීම. මෙන්න මේ අත්දැකීම් ටික තමයි ඔබ වර්තමානයේ වින්දනය කරන වර්තමානයේ භුක්ති විඳින අත්දැකීම් ටික. ඒ වර්තමානික අත්දැකීම් ටිකත් එක්කලා තමයි ඔබ සමස්ත ලෝකයේම ගනුදෙනුව පටලවගෙන තියෙන්නේ. මේ වර්තමානයේ ලබන අත්දැකීම අපි මොහොතකින් අතීතයේ බවට පත් කරනවා. අනාගතය කියන අත්දැකීම මොහොතකින් වර්තමානයේ කළ වර්තමානය අනාගතයට යවනවා. එතකොට අපිට නිත්‍ය විච්ච අතීතයකුත් නැහැ, වර්තමානයකුත් නැහැ, අනාගතයකුත් නැහැ. වර්තමානයේ මොහොතකින් අතීතය කරනවා, අනාගතයේ මොහොතකින් වර්තමානයේ කරනවා, නැවත ඒක අතීතය කරනවා. අනාගතයේ වර්තමානයේ කළා, ඒ වර්තමානයේ අතීතය කරනවා. එහෙමනම් වර්තමානයේ කොහෙටද ගියේ කියලා අහුවොත් ඔබ දෙන උත්තරය අතීතයට ගියා කියලා. අනාගතයේ දැන් කෝ කියලා අහුවොත් ඒක වර්තමානයේ වෙලා නුදුරු අනාගතය ලැබෙයි කියනවා. නමුත් ඔය ලැබෙයි කියන නුදුරු අනාගතය අරගෙන පෙන්නන්නටත් බෑ. ලැබුණාය කියන පහුගිය අතීතය නැවත අරගෙන පෙන්නන්නටත් බෑ. ලබනවා කියන වර්තමානයේ මෙන්න තියෙනවා නැවතියම් බලව් කියලා අල්ලලා පෙන්නන්නටත් බෑ. එහෙනම් නිට්ටියව ස්ථිරව මෙන්න මේ අසවල් තැන අසවල් විදිහට සිද්ධ වෙච්ච දෙයක් යමක්ය කියලා යතීත අධ්‍යක්ීම හෝ වර්තමාන අධ්‍යක්ීම හෝ අනාගත අධ්‍යක්ීම පිළිබඳ ප්‍රකාශයක් නිගමනයක් පෙන්වීමක් කරන්නට පුළුවන් කමක් නැහැ. එසේ නොහැකි අනිත්‍ය විච්ච අස්තිර විච්ච ධර්මතාවයක් නිත්‍ය විච්ච සත්‍ය විච්ච
ආත්ම පුජ්‍යල විදිහට දරා ගැනීම කෙබඳු නම් දෘෂ්ටිගතයක්ද කියලා මොහොතකට හෝ කල්පනා කරන්නට වටිනවා. එහෙනම් මෙහෙම හිතන්න. සියලු තරාතිරම්, සියලු දන්නාකම්, සියලු නොදන්නාකම් පැත්තක තියලා මොහොතකට බැලුවොත් මේ දැන් ලබන අත්දැකීම ගැන අපි විමර්ශනය කළ යුතුයි. ඒකට හේතුව අතීතයේ ගෙවිලා අවසන්. ඒක විමර්ශනය කරන්නට බෑ, එතනට යන්න බෑ අපිට. අනාගතය තාම ඇවිල්ලා නැහැ, නිසා අපිට එතනට යන්න බෑ. ඒ දෙක පිළිබඳවම අපිට ගවේෂණාත්මකව බලන්න බෑ. ඒකට හේතුව අතීත අනාගත කියලා ආවර්ජනය කළත් ඒ ආවර්ජනයේ වර්තමානික දැනගැනීමක්, හඳුන ගැනීමක්. ඒ නිසා මේ වර්තමානික දැනගැනීම, හඳුන ගැනීම අපි ගවේෂණය කළ යුතුයි. එහෙම ගවේෂණය කරනකොට අපිට මුණ ගැහෙනවා මේ වර්තමානික අත්දැකීම අත්දැකීමක් බව දන්නේ නැහැ. ඒ අත්දැකීම පෙනුණු බව, ඇහුණු බව, දැනුණු බව, දැනගත්ත බවට ඉඟි බිඟි පාන යම් චරිතයක් ඉන්නවා. පුජ්‍යලාත්මක චරිතයක්. ඒ පුජ්‍යලාත්මක චරිතය ඉන්නේ කොතනද? හැංගුනේ කොතනද? හොයාගන්න බෑ. මෙන්න මේ හොයන්ට බැරි අත්දැකීම මම කරගත්ත, මගේ කරගත්ත ඒ පුජ්‍යල භාවයට අපි කියනවා සක්කාය දිට්ඨිය. ඒ පුජ්‍යල භාවයට අපි කියනවා අවිද්‍යාසගත දෘෂ්ටිය. මෙන්න මේ දෘෂ්ටිගතය තමයි පුජ්‍යල වශයෙන්, මම වශයෙන්, මගේ වශයෙන් නිදන්ගත විච්ච රෝගය. මේක මානසික රෝගයක්. හොයන්ට බැරි මම, ඉන්න තැනක් දන්නේ නැති මම, අල්ලන්ට බැරි මම, දැකලා නැති මම ලොකු කරගෙන අපි අල්ලලා පෙන්නනවා මේ ඉන්නේ මම. හැබැයි මේ අල්ලලා පෙන්නුවට දැනීමක්. ඒ දැනීම දැනගත්ත මාව පෙන්වන්නට බෑ. ඉන්න තැන හොයන්නට බෑ. මේ මම, මගේ කෙස්ලොම්, නියද සම්මස්නහර ටික කියලා මෙනෙහි කරපු මාව ඉන්න තැනක් කියන්නට බෑ. හිතේ ඉන්නවා කියයි. නමුත් හිත තියෙන තැනක් නෑ. හිත ගොඩ නැගුණු නිසායි මම බවට පත් උනේ. ඒ මමයි හිතේ ඉන්නවා කියලා කීවේ. එහෙනම් මාව මේ වෙලාවේ මතු වුණා. අතීතෙන් ආපු නැති, අනාගතයට යන්නේ නැති මේ වෙලාවේ මතුවිච්ච මමත් අල්ලලා නවත්තලා තියාගන්න බැරුවා. ඉන්න තැනක් පෙන්වන්නට බැරුවා. යන තැනක් පෙන්වන්නටත් බැරුවා. එහෙනම් ආපු තැනක් පෙන්වන්නට බැරි, යන තැනක් පෙන්වන්නට බැරි, තිබුණු තැනක් පෙන්වන්නට බැරි මාව ලොකු කරගත, ලොකු කර ගැනීම කොච්චරද කිව්වොත්, ඒ මෝඩකම, අමනකම කොච්චරද කිව්වොත්, ඒ මම වෙනුවෙන්, මගේ වෙනුවෙන් කොපමණ ඊර්ෂ්‍යාව උපදි බැඳලා ඇද්ද මගේ සුඛ විහරණයට? කොපමණ තෘෂ්ණාව උපදි බැඳලා ඇද්ද? කොපමණ නම් මාන්නයකට පත් වෙලා ඇද්ද? එහෙනම් ඒ ලබන අත්දැකීම පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න අපි කියනවා පටිච්ච සමුප්පන්නයි. නයිදං අත්ත කතම් බිම්බන් නයිදම් පරකතං අගං හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. මමද නොකරන, අනිකෙද්ද නොකරන, ඉබේද සිද්ධ නොවන හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්මයක්.
හේතු ප්‍රත්‍යයෙන්කම වැඩි හොයන්න ඕන නැතුව. මේ දැන් පේනවා කියන අත්දැකීමත් එක්කලා මම ඉන්නවා. මමත් එක්කලා පෙනීම තියෙන වෙයි. මටමයි පේන්නේ. පෙනීම නිසාමයි මම ජනිත වෙන්නේ. ඒ නිසා පෙනීම තනිව හෝ මම තනිව ගන්නට බෑ. පෙනීම කොතනද? පෙනිච්ච දේ සහ කෙනා එතන. පෙනිච්ච දේ සහ කෙනා කොතනද? පෙනීම එතන. පෙනිච්ච දේ සහ කෙනා පෙනීමෙන් වෙන් කරන්නට බෑ. ඒ නිසා අපි කියනවා පෙනීම එක්කලාම උපදින පෙනිච්ච දේ සහ පෙනිච්ච කෙනා. නිත්‍යව ස්ථිරව පෙනිච්ච දේ සහ කෙනාපත් කරන්නට බෑ. පෙනීමෙන් වෙන් කරගත්ත කෙනෙක් හෝ දෙයක් නැති නිසා. අනේ නිසා අපි කියනවා ඇහැ අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඤ්ඤාණය අනිත්‍යයි. ඒ අනිත්‍ය විච්ච අනාත්ම විච්ච ඇහැ රූපේ චක්කු විඤ්ඤාණය මම කරගත් ඒ මම යමක් දෙයක් බවට පත් කරගත් දෘෂ්ටිය තුල දුක සමුදය වෙනවයි. මට පේනවා මොනවාද පේන්නේ? මම ඇතුළු සමස්ත ලෝකයේ අත්දැකීම් අම්මා විච්ච තාත්තා විච්ච දුව පුතා විච්ච. පෙනීමත් එක්කලා මෙනෙහි කරගත්ත ලෝක සම්මත අත්දැකීම් ටික ඇත්ත කරලා දරාගෙන ඒ ලෝක සම්මතේම මානසිකාර කරමින් මෙනෙහි කරමින් ඒ මානසිකාරය තුල ඒ මෙනෙහි කිරීම තුල කොටු වෙලා හිර වෙලා පැවැත්ම පවත්වනවා. එහෙමනම් මෙන්න මේ කොටසට කියනවා අපි දුකයි සමුදයයි කියලා. ඒ දුක සමුදය කියලා කියන්නේ නිතරම මම ලබන අත්දැකීමත් එක්ක පෙළෙනවා. කොහොමද පෙළන්නේ? එක්ක සැපෙන් පෙළෙනවා, එක්ක දුකෙන් පෙළෙනවා, එක්ක උපේක්ෂාවෙන් පෙළෙනවා. මේ තුන් ආකාරයෙන්ම පෙළෙනවා. සැප වේදනාවෙන්, දුක් වේදනාවෙන්, උපේක්ෂා වේදනාවෙන් පෙළෙන උම්මාදයටපත් වෙනවා. ඒක ඇත්ත කරගෙන සැප වින්දනය තුල මමත්වයේ නැමැති දෘෂ්ටිය ඇලෙනවා. දුක්ඛ වින්දනය තුල මමත්වයේ නැමැති දෘෂ්ටිය ගැටෙනවා. උපේක්ෂා සහගත වින්දනය තුල මමත්වයේ නැමැති දෘෂ්ටිය අතරමං වෙලා මුලා වෙනවා. ඇලීම් ගැටීම් මුලාවින් සමග මමත්වයේ නැමැති දෘෂ්ටි ජාලයේ පැවැත්ම පවතිනවා. මේකට කියනවා දුකයි සමුදයයි. අපි නුවණින් තේරුම් ගන්නවා මේ ලබන අත්දැකීම කෙනෙක් ලබන යමක් දෙයක් නොවන, නිත්‍ය නොවන, ස්ථිර නොවන අත්දැකීමක් බවට නොදන්න තැන මමත්වයේ නැමැති දෘෂ්ටියෙන් ඒ අත්දැකීමක් යමක් දෙයක් බවට පත්කොට මුලා කරන මාර ධර්මයක්, මාර න්‍යායක්. මෙන්න මේ න්‍යාය තුල අපිට රූපය සමුදය වෙනවා, ඇස සමුදය වෙනවා, චක්කු විඤ්ඤාණය සමුදය වෙනවා, කන සමුදය වෙනවා, සද්දේ සමුදය වෙනවා, සෝත විඤ්ඤාණය සමුදය වෙනවා, නාසය සමුදය වෙනවා, ගන්ධය සමුදය වෙනවා, ගාන විඤ්ඤාණය සමුදය වෙනවා, දිව සමුදය වෙනවා, රසය සමුදය වෙනවා, දිව්‍යා විඤ්ඤාණය සමුදය වෙනවා, කය සමුදය වෙනවා, පොට්ටබ්බේ සමුදය වෙනවා, කාය විඤ්ඤාණය සමුදය වෙනවා, මන සමුදය වෙනවා, ධම්ම සමුදය වෙනවා, මනෝ විඤ්ඤාණය සමුදය වෙනවා.
මේ සමුදය සමුදයක් බවත් මේ මාර ධර්මයන්ගේ සමුදයක් බවත් පුජ්‍යල වශයෙන් මම වශයෙන් දරා ගැනීමට සුදුසු නොවන බවත් නිත්‍ය නොවන අස්තිර ධර්මයක් බවත් ආත්මීය නොවන අනාත්ම ධර්මතාවයක් බවත් හටගත් තැනක් කෙනෙක් දෙයක් බවට ප්‍රකාශයට පත් කළ නොහැකි ධර්මයක් බවත් අවබෝධ කරගත යුතුයි. හට ගැනීම අවිද්‍යාවටම අවිති බවත් අවබෝධ වෙනකොට තේරෙනවා එහෙමනම් මේ හට ගැනීම නිත්‍ය ස්ථිරව කොතනකවත් හටගත් දෙයක් නොවේය. හටගත් බවට පෙන්නන මහා දෘෂ්ටියක් කියලා අවබෝධ වෙන තැනට අපි කියනවා නිරෝධ මාර්ගයේ ප්‍රත්‍යක්ෂ වෙනවා. එහෙනම් නිරෝධ මාර්ගය කියලා කියන්නේ හටගත් දේ නැති වුණා කියලා දකින්න එක නෙවෙයි. මේ හටගත් ධර්මය මෙන්න මෙබඳු ආකාර මුලාවක් කියලා දකින්නකොට දුක සමුදය වෙන්න තැනක් නැහැ. කවුරුත් එක්ක කොතන දුක සමුදය කරන්නද? අන්න ඒකට කියනවා දුකේ නොහට ගැනීම. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව. තිබුණු දුක කෙරවල කරන්නේ නෙවෙයි. දුක හටගන්ට තිබුණු අවිද්‍යා සහගත දෘෂ්ටිය දුර වුණා. ඔන්න ඔතන අපිට චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ පහළ වෙනවා. මෙන්න මෙයයි අවබෝධ කළ යුතු පරම ගාම්භීර සත්‍ය බවට සත්‍ය ඥානෙ පහළ වෙනවා. මෙන්න මෙයයි කළ යුතු කෘත්‍ය බවට කෘතඥානෙ පහළ වෙනවා. ඒ කෘත්‍ය ඥානෙ පහළ වෙනවා. ජම් අවස්ථාවක ඒ දෘෂ්ටි ජාලයේම නිර්වශේෂයෙන්ම නිරුද්ධ වෙච්ච දවසට නොහටගත් දවසට අවිද්‍යා යත්තේව අශේෂ විරාග නිරෝධය සිද්ධ කරලා සියලු දුක්ඛයන්ගේ කෙරවල කරපු වෙලාවක මෙන්න මේකයි කෘතඥානය කළ යුතු සියල්ල කර අවසන්ය කියන නුවණ ඥානෙ පහළ වෙනවා. එහෙමනම් මෙන්න මේකට අපි කියනවා චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය. චතුරාර්ය සත්‍ය පිළිබඳ නුවණ අපිට වැටහෙන්නට ඕන දුකත් සමුදයත් දුක නැති කිරීමත් නැති කරන විදිහත් කියලා කිව්වොත් ඒකේ බරපතල වරදක් තියෙනවා. ඇතිවිච්ච යමක නැතිවීමක් විදිහට අපි වරද්ද ගන්නවා. ඇති දෙයක නැති කිරීමක් විදිහට වරද්ද ගන්නවා. එහෙමනම් මිරිඟුවේ වතුර නොමැති බව ප්‍රත්‍යක්ෂ වුණු දවසට ඒ වතුරෙන් කල යුතු දේ පිළිබඳ කතා කරන්නේ නැවත. ඒක අනුවණකමක් කියලා තේරෙනවා. ඒ වතුර බෝතල් කරන්නට හරි, ඒ වතුර පවිත්‍ර කරන්නට හරි, ඒ වතුර වෙන කොහෙට හරි ගෙනියන්නට හරි, ඒ වතුර තියෙන තැනින් අහක් කරන්නට හරි කියලා වතුර පිළිබඳ කුමන පරිකල්පනයක් ගොඩ නැගුවත් ඒක මෝඩ අදහසක් බව එමිරිඟු ජලයක් බව අවබෝධ කරගත්තෙකුට වැටහෙන්න ආසේ දුක කියන එක නැති කරන්නට තියෙන දෙයක් කියලා යමක් කියනකොට ඒ මෝඩ තර්කයක් බව තේරුම් ගන්නට පටන් ගන්නවා. දුක ඇත්තටම නැති කරන්නට දෙයක් නැහැ. ඒකට හේතුව දුකටපත් වෙන්නේ පුජ්‍යලයක් නෙවෙයි පුජ්‍යල දෘෂ්ටියක්. මේ අත්දැකීම් ලබන්නේ කෙනෙක් නෙවෙයි කෙනෙක් බවට ලැබපු දෘෂ්ටියක් බව දැනගත්තාම දෘෂ්ටිය ප්‍රහේන වුණාම දුක් වෙන්න තිබුණු කෙනා පුජ්‍යලයා කියන දෘෂ්ටියෙන් එන්න තිබුණු දුක දුර වෙනවා. එහෙනම් දුක දුරු කිරීමට නොබුදු දහම සමුදය ප්‍රහාණය පිණිස බව අවබෝධ කර ගැනීම පිණිස චතුරාර්ය සත්‍ය
පිළිබඳ වටිනාකම තේරුම් අරගෙන කටයුතු කර ගැනීම පිණිස මෙම ධර්ම දේශනාමය කුසලානිසංසයන් සෑම දිනාටම හේතු වේවා. උපකාරක ධර්මයක් බවටම පත් වේවා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. හබරකඩ මහගෙදර පදිංචිව සිට මීට වසර 3කට ප්‍රථම දෙසැම්බර් 15 දින පරලෝ සැපත් වන්නට යෙදුණු BL සීලවතී මෑණියන්ට පින් අනුමෝදන් කිරීම පිණිස පවුලේ දූ දරුවන් විසින් මෙම ධර්ම දේශනාව සඳහා ප්‍රඥා නාලිකාව තුලින් ලෝක සත්වයන්ට ශ්‍රවණය පිණිස සදැහැති දායකත්වයේ දරාගෙන කටයුතු සිද්ධ කරන්නට යෙදුණා. පරලෝ සැපත් PP ජුලියස් පියාණන්ටත් GG සිරිසේන පියාණන්ටත් MG බබාහාමි මෑණියන්ටත් පරලෝ සැපත් සියලු ඥාති මිත්‍රාදීන්ටත් මේ උතුම් වූ පුණ්‍ය කුසලයේ අනුමෝදන් වෙත්වා. භවගාමී ජීවිතය සුඛී සුවපත් භාවයට පත්වෙත්වා. උතුම් නිවනින් සැනසීමටම හේතු වාසනා වෙත්වා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. එසේම දූ දරුවන් වන PP ජයන්ති ඇතුළු පවුලේ සියලු දෙනාටත් PP සුමතිපාල ඇතුළු පවුලේ සියලු දෙනාටත් PP බන්දුසිරි ඇතුළු පවුලේ සියලු දෙනාටත් PP චන්ද්‍රසිරි ඇතුළු පවුලේ සියලු දෙනාටත් PP සෝමරත්න ඇතුළු පවුලේ සියලු දෙනාටත් මේ උතුම් ධර්ම දානයෙන් ජනිත වන්නා වූ කුසල ආනිසංසයන් නිදුක් නිරෝගී චිරජීවනයේ පිණිසත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිසත් හේතු වෙත්වා. උපකාරක ධර්මයක් බවට පත් වෙත්වා. ලක්වාසී ලෝකවාසී සියලුම සත්වයන්ට ධර්ම දානමය පින්කමේ ආනිසංසයන් අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා. සියලු දෙනාටම ධර්ම අභිසමයම වෙත්වා කියලා ආශිර්වාද කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරා රෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. රාගක්ඛයෝ නිබ්බානං